ආයිබෝවන් දරුවනේ අද මම ඔයගොල්ලන්ට උගන්වන්න යන්නේ 11 ශ්‍රේණියේ ප්‍රස්ථාර පාඩම. පාඩම් අතර ගත්තොත් ගොඩාක්ම ලේසි හැම ළමයෙක්ම සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු ගන්න ඉතාමත් පහසු පාඩමක්. මේකෙදී ඔයගොල්ලන්ට 10 වසරේ ඉගෙනගත්තු මූලික කරුණු වලින් පස්සේ 11 ශ්‍රේණියට අදාළ කොටස ගැනයි අපි සාකච්ඡා කරන්නේ. එකොළහ ශ්‍රේණියේ දි ප්‍රස්ථාරවල ප්‍රධාන ආකාර 3ක් ගැන සාකච්ඡා කරනවා. මේ ආකාර 3ට අදාළ උදාහරණ ගැටලු සමග අපි මේ පාඩම ඉදිරියට සාකච්ඡා කරලා බලමු. පළවෙනි ආකාරය තමයි y සමානයි ax වර්ග ධන bx ධන c ආකාරය. මේකේ අපි ප්‍රධාන ආකාර දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි a විශාලයි බිඳුව විට මේ ප්‍රස්ථාරය ඇඳීමත් එහි ලක්ෂණත්. අනිත් එක a කුඩයි බිඳුව විට එහි ලක්ෂණ. එතෙන්දී a විශාලයි බිඳුව කියන එක ඕගොල්ලන්ට මතක ඇති 10 වසරේදී a විශාලයි බිඳුව කියලා කියන්නේ ප්‍රස්ථාරයේ අවමයක් පවතින අවස්ථාව. එතකොට ඔයගොල්ලෝ දන්නවා a කුඩයි බිඳුව. ඒ කියන්නේ ඍණ එනකොට x වර්ගයේ සංගුණකේ ඍණ එනකොට ඒ කියන්නේ එතෙන්දී උපරිමයක් ලැබෙන අවස්ථාව. අපි මේ අවස්ථා දෙකට වෙනම උදාහරණ බැගින් සාකච්ඡා කරමු. එතකොට මේ සඳහා මම ගන්න උදාහරණය තමයි y සමානයි x වර්ගයේ ඍණ 2x ඍණ 3. එතකොට මේකෙදී මේ වගුවට අනුව ඛණ්ඩාංක 6ක් දීලා තියෙනවා. අපිට x සමානයි 1 විට y අගය හොයන්න තියෙනවා. එතකොට x සමානයි 1 විට y අගය හොයන්න නම් අපි මේකට ආදේශ කිරීම මෙන්න මේ ආකාරයට සිදු කරනවා. එතෙන්දී x වර්ගයේ x වලට 1 ආදේශ කරනවා. ඍණ 2 ගුණ කිරීම 1 ඍණ 3. ඔය මම රතු පාටෙන් ආදේශ කරලා තියෙන්නේ x සමානයි 1 x සඳහා. ඊට ඔයගොල්ලෝ දන්නවා 1 වර්ගයේ 1යි ඍණ 2යි ඍණ 3යි. ඊට පස්සේ සදිශ සංඛ්‍යා යටතේ එකම ලකුණ තියෙන ඒවා එකතු කරාම ඍණ 2යි ඍණ 3යි ඍණ 5යි. දැන් y සමානයි ඍණ 4යි. ධන ඍණ සහිත සදිශ සංඛ්‍යා දෙකක් සුළු කරාම වැඩි ලකුණ තමයි එයාගේට එන්නේ. එහෙනම් එක සමාන 1 විට y යගේ ඍණ 4යි. ඊළඟට අපි බලමු සුදුසු පරිමාණයක් තෝරාගෙන ඉහත ප්‍රස්ථාරය අඳින්න. මේ ප්‍රස්ථාර කඩදාසියට අනුව මම තෝරගෙන තියෙන්නේ කුඩා කොටු 10කින් එකක කුඩා කොටු 5කින් එකක වන ආකාරයට. ඔබේ ප්‍රස්ථාර කොලයට ගැලපෙන ආකාරයට සම්පූර්ණ ප්‍රස්ථාර කොලය සම්පූර්ණ වෙන ආකාරයට ඔබට මේ ප්‍රස්ථාරය අඳ ගන්න පුළුවන්. මේ ඉදිරිපත් කිරීම නිසා මේ ආකාරයට අපි මේක අඳිනවා. බලමු. ඍණ 2දී 5. එතකොට ළමයි ඍණ 2දී 5 කියලා කියන්නේ ඍණ 2 මෙතන 5 මෙතන. එහෙනම් ඛණ්ඩාංකය මේක. ඍණ 1දී බිඳුව ඍණ 1 x වල ඍණ 1 y වල බිඳුව කියන්නේ මෙතන. බිඳුව ඍණ 3 බිඳුව ඍණ 3 x බිඳුවයි y ඍණ 3යි. ඔය ආකාරය අපිට මේක මේ ආකාරයට ලකුණු කරගන්න. දැන් අපි ප්‍රස්ථාරය අඳිනකොට ඒක වැඩි කාලයක් නොගෙන හැකි පමණ ඉක්මනින් නිවැරදිව ඇඳීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. සමහර ළමයි මම ප්‍රස්ථාරය සඳහා දෙන මිනිත්තු 15 තුල ප්‍රස්ථාරය ඇඳීමට විතරක් කාලය ගන්නවා. මෙතනදී මේ ඇඳින්න වේගවත් වෙන්නත් ඕන, නිවැරදිව අඳින්නත් ඕන. විනාඩියක් දෙකක් වැනි කාලයක් තුල.
හොඳයි දැන් අපි මේ ප්‍රස්ථාරය ඇඳට පස්සේ ඒකේ එක එක විභාගයේදී අහන්න පුළුවන් ප්‍රශ්න වර්ග ප්‍රධාන ප්‍රශ්න වර්ග තියෙනවා මේකේ. අන්නේ ප්‍රශ්න වර්ග එකින් එක මෙම උදාහරණයට අදාළව සාකච්ඡා කරමු. අවම අගය. අවම අගය කියලා කියන්නේ දැන් මේ ශ්‍රිතයේ හැටියට වයිවල තියෙන අගයන්ගෙන් ශ්‍රිතයට අදාළව ලැබෙන අඩුම අගය. ඒ කියන්නේ මෙන්න මෙතන අගය. අනිත් ඔක්කොම අගයන් ඊට වඩා වැඩි වීමක් වෙනවා. මෙන්න මේ අගය. එහෙනම් ඒ අවම අගය කිව්වහම ඒකෙදී අපි වයිවල ඛණ්ඩාංකේ y වලින් තමයි ප්‍රශ්න අහන්නේ මෙතෙන්දී. y වල අගය ඍණ 4යි. සමහර ළමයි x සමානයි ඍණ 4 y සමානයි ඍණ 4 වැනි පිළිතුරු ලියනවා. එහෙම ලියන්න බෑ. අගයක් අහනකොට ඍණ 4 ලියන්න ඕන. y සමානයි ඍණ 4 ලිව්වොත් ඒක සරල රේඛාවක් වෙනවා. මෙන්න මේ ආකාරයට යන සරල රේඛාවක් බවට පත් වෙනවා. ඒ නිසා පැහැදිලිව තේරුම් ගන්න ඍණ 4 එන්නේ. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක. දැන් මෙතෙන්දී මම හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක කියලා ලිව්වට මේක මේ ප්‍රස්ථිතේ හැරෙන ලක්ෂය මෙතනනේ අහන්නේ. එහෙම නැත්නම් මේකට ස්ථාවර ලක්ෂය කියන්නේ ස්ථාවරව පවතින ලක්ෂය. නැත්නම් වර්ධනය වීමක් වෙලා නැවත හැරිලා යන වර්තන ලක්ෂය. මේ වගේ ඕනම ආකාරයකින් මේක අහන්න පුළුවන්. ඉතින් අපිට හරි ලේසි. ඔයගොල්ලෝ හොඳින් දන්නවා. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ලක්ෂයේ ඛණ්ඩාංකය අවශ්‍යයි. මෙතන ඛණ්ඩාංකය තමයි අපිට කියන්නේ. එහෙනම් ඛණ්ඩාංකය කියනකොට අපි ඉස්සෙල්ලම x ඛණ්ඩාංකය තමයි ලියන්නේ. මේ ආකාරයට x ඛණ්ඩාංකය ඊට පස්සේ y ඛණ්ඩාංකය. එහෙනම් ඛණ්ඩාංකය වරහන් ඇතුලේ අපි මේ ආකාරයට දක්වනවා. සමමිතික අක්ෂය ඇඳ සමීකරණය ලියන්න. මේක හරිම පහසුයි. සමමිතික අක්ෂය කියන්නේ ඕනම රූපයක මේ ප්‍රස්ථාරය වුණත් සමමිතිකව වෙන මෙන්න මේ රේඛාව. ඒ රේඛාව අඳින්නත් ඕන. සමීකරණය ලියන්න කිව්වහම ඔයගොල්ලන්ට රේඛාව මත ලියන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා සුදුසුයි මෙතන සමීකරණය ලියන්න. එතකොට ඒකෙදි x සමානයි 1. ඔයගොල්ලෝ දන්නවා මෙතන x සමානයි 2. ඒ ආකාරයට. y සමානයි බිඳුව වන x අගයයි. එතකොට y සමානයි බිඳුව කියලා කියන්නේ y වල බිඳුව එන්නේ මෙන්න මෙතන. එතකොට මේක x අගයයි. මෙන්න මෙතන x අගයන් තමයි අපි දාන්නේ. එතකොට කීය දෙන්නේ x සමානයි ඍණ 1යි y සමානයි 3යි. දැන් y සමානයි බිඳුව වෙනකොට අගයනේ ඔය ඇහුවේ. අපිට ඕනනම් පුළුවන් y සමානයි 2 වන විට අගයන් අහන්න. මම මේ තව අමතර ටිකක් කියන්නේ. y සමානයි 2 වෙනි විට අගය අහනවා. අපි මෙතනින් දෙකේ රේඛාව අඳිනවා. x අගයන් අහන නිසා මෙහෙම. මේකේ මෙතන. y සමානයි 4 වන විට x අගයන් අහනවා නම් මෙහෙම රේඛාවක් ඇඳ 4 මෙහෙට අගය ගත්තා. දැන් මේ විශේෂ අවස්ථාව වුණාට මේ ප්‍රස්ථාරය අහන්නේ හැම වෙලේම අහන ප්‍රශ්නයක්. මේක මේ විදියටම විතරක් නෙමෙයි වෙන වෙන ක්‍රම වලින් ඇහුවත් මේ උත්තරයම තමයි එන්නේ. ඒ කියන්නේ මේක අහන්න පුළුවන් මේ ශ්‍රිතය x අක්ෂය ඡේදනය කරන ලක්ෂ දෙක. එක ක්‍රමයක්. ප්‍රධාන වශයෙන් මෙම ශ්‍රිතයේ මූල කියලා ඇහුවා. ඒත් මේ උත්තරයම තමයි. ශ්‍රිතය ශුන්‍ය වන, ඒ කියන්නේ මේ ආකාරයමයි. සමීකරණයේ විසඳු y සමානයි හිත සමීකරණය ලියලා ඒ සමීකරණය සමානයි බිඳුව වන විට විසඳුම් ඇහුවත් මේ උත්තරයම තමයි ලියන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා පිළිතුර මෙය වෙන ආකාරයට මෙතනත් ප්‍රශ්න වර්ග කිහිපයක්ම අහන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ප්‍රස්ථාරයක ශ්‍රිතයක දී ඇති ශ්‍රිතයක ප්‍රස්ථාරයක මේ ලක්ෂ දෙක සහ
මේ ලක්ෂය ගැන ප්‍රශ්න අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගයේදී අහනවම තමයි එක ස්ථිර වශයෙන්ම සිදුවන දෙයක්. මේ ලක්ෂය හා මේ ලක්ෂ දෙක ගැන විවිධ ප්‍රශ්න වර්ග වලින් අහන්නේ මෙන්න මේ පිළිතුරු ගැන. ඊට පස්සේ අගය පරාසයන් ගැන තමයි මෙතනින් පස්සේ මේ උදාහරණයට අදාළව අපි සාකච්ඡා කරන්නේ. ශ්‍රිතය ඍණවන x අගය පරාසය. ශ්‍රිතය කියන්නේ ළමයි. ශ්‍රිතය කියන්නේ මේ අපේ දීපු සමීකරණයනේ. ඒ ශ්‍රිතය අපි අඳපු මේකනේ. එතකොට මේ ශ්‍රිතය ඍණවන අපි ශ්‍රිතය කියලා පහසු කරගන්න y අක්ෂයේ විදියට හිතනවා. ඒක අපිට පහසු කරගන්න. නමුත් ශ්‍රිතය කියන්නේ මේක බව පැහැදිලි. එතකොට ශ්‍රිතය කියන්නේ y අක්ෂයට අපි සමාන කියලා හිතුවොහම ශ්‍රිතය y ඍණ වෙන ශ්‍රිතය ඍණ වෙන්නේ මෙන්න මේ කොටස. ශ්‍රිතය ධන වෙන්නේ මේ කොටස. දැන් ශ්‍රිතය ඍණ වෙන මේ කොටසට අදාළව අපි මම අඳුරු කරලා පෙන්නන්නේ ඒ කොටසට අදාළ පෙදෙස. එතකොට ඒකේ අගය පරාසය ගන්න ඕනම අගය x අගය පරාසයනේ අපෙන් අහන්නේ. එහෙනම් x අගය පරාසය x පටන් ගන්න මෙතනින් කුඩා පැත්තෙන් හැමතිස්සෙම පටන් අරන් විශාල පැත්තට යන්නේ. එහෙනම් x අතර පරාසයක්. එහෙනම් x අපිට මැදින් දාන්න පුළුවන්. x අපි මැදින් දැම්මහම මෙතන තියෙන ඍණ 1 ඔබට පැහැදිලි. මෙතන තියෙන්නේ 3. ඒ කියන්නේ ඍණ 1ට වඩා මේ පැත්ත ගත්තොත් කුඩා පැත්ත. ඍණ 1ට වඩා මේ පැත්ත ගත්තොත් විශාල පැත්ත. මේ වැඩි පැත්තනේ x අක්ෂේ. එහෙනම් ඍණ 1ට වඩා විශාලයි. විශාලයි කියන්නේ කවුද? විශාලයි කියන්නේ x. x තමයි අපේ විචල්ය. එයාට විශාල ලකුණ එන්න ඕන. මේ ආකාරයට. දැන් 3 ගත්තාම 3න් දෙපැත්තක් තියෙනවා. මේ පැත්ත කුඩා පැත්ත 3 4 5 8 100 200 මේ පැත්ත විශාල පැත්ත. එහෙනම් මේකේ කුඩා පැත්තනේ. එහෙනම් x වලට කට වැහෙන්න ඕන. මම මේක වැඩි දුරටත් මේ ආකාරයට පැහැදිලි කරේ. හොඳින් ඔබ මතක තියාගන්න ඕන විභාගෙදී මේ වගේ ප්‍රශ්නයක් ආවහම මේකෙදි එක තැනක් හෝ වැරද්දක් වුණොත් මේ පිළිතුරට ලබා දෙන ලකුණු දෙක ඕගොල්ලන්ට අහිමි වෙනවා. නිසා නිවැරදිව පිළිතුර අවශ්‍යයි. කොටස් ලකුණු නොලැබෙන අවස්ථාවක් බව හොඳින් තේරුම් ගන්න ඕන. ශ්‍රිතය ධනවන x අගය පරාසය. ශ්‍රිතය ධනවන x අගය පරාසය කිව්වහම මෙන්න මේ කොටසනේ එන්නේ. මම වෙනම පෙන්නලා තියෙනවා ශ්‍රිතය මෙන්න මේ කොටස බව. එතකොට අපේ ශ්‍රිතය වෙන්නේ මෙන්න මේ කොටස් දෙක. මේ කොටසයි මෙන්න මේ කොටසයි. ඔය කොළ පාටින් දක්වලා තියෙන කොටස තමයි ධන වෙන y අක්ෂයට අදාළ අපේ ශ්‍රිතයේ කොටස. එතෙන්දී x අගය පරාසයනේ හන් x මෙතනට තියෙනවා මේ ලක්ෂයට අදාළව මෙතනට මේ ලක්ෂයට අදාළව මෙතනට මෙහෙම තියෙනවා. මේකෙදිත් මෙහෙම මේ ලක්ෂ වලට අදාළව තියෙනවා. එහෙනම් x අගය පරාසය වෙන්නේ මෙන්න මේකේ ඉඳලා මේ පැත්තට. ඒ කියන්නේ අඩු පැත්තට. ඍණ 1ට වඩා x අඩුයි. මෙතෙන්දී 3ට වඩා x මොකද්ද වෙන්නේ මේ වැඩි පැත්තට. මේ පැත්තනේ කතාව යන්නේ. මෙහෙ මොනවත් යන්නේ නැහැ. මෙහෙම එන්න බෑනේ අපිට. මෙහෙම එන්න බෑ. මෙහෙමනේ එන්නේ. එහෙනම් 3ට වඩා වැඩි බව පැහැදිලි. එහෙනම් ඍණ 1ට වඩා අඩුයි කමා සහ කියලා ලියනවා 3ට වඩා වැඩි. අන්න වැඩි ලකුණ. මේ වැඩි ලකුණ. හොඳයි. දැන් ධනවන පරාසය හා ඍණවන පරාසය පිළිබඳ ශ්‍රිතයේ අගය ධනව අඩුවන x අගය පරාසය. මෙන්න මෙතෙන්දී ළමයිට ගොඩක් මේක පටලැවෙන තැනක්. අපි ඒක මතක් කරගමු 10 දී ඉගෙනුවට අමතක ඇති අපේ ළමයිට.
ධනව අඩුවන පරාසය කතා කරන්න කලින් මම මේකේ අවස්ථා 4 ගැනම ධනව අඩුවෙන, ඍණව අඩුවන, ඍණව වැඩිවන, ධනව වැඩිවන කියන අවස්ථා 4 ප්‍රස්ථාරය ගමන් කරන ආකාරයට පැහැදිලි කරන්නම්. දැන් මේ ප්‍රස්ථාරය ගමන් කරන ආකාරය කියලා කිව්වේ x අක්ෂය මෙහෙට යන්නේ. එහෙනම් ප්‍රස්ථාරය මෙහෙම මේ ආකාරයට මෙන්න මෙහෙම තමයි මේ ප්‍රස්ථාරය යන්නේ. එතකොට මේ අවස්ථාව ගත්තාම පහළට යන්නේ. එහෙනම් ධනව පහළට යන්නේ. එහෙනම් ශ්‍රිතය ධනව අඩුවීමක් මෙතන වෙනවා. මේ කොටස ශ්‍රිතය ඍණ. මේ ඍණ. දැන් මේ ඍණව මෙහෙට අඩු වෙනවා. ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4 දක්වා මේක අඩු වෙනවා. y කණ්ඩාංකය. ශ්‍රිතය කියන්නේ y කණ්ඩාංකයේ බව මුලිනුත් පැහැදිලි. එහෙනම් ශ්‍රිතය ඍණව අඩු වෙන පරාසය මේක. ශ්‍රිතය වැඩි වෙනවා මේ ඍණ 2 ඍණ 1 බිඳුව කියන්නේ වැඩි වීම. එහෙනම් ශ්‍රිතය ඍණව වැඩි වෙන පරාසය මේක. ඔය ආකාරයට ධන නමුත් වැඩි වෙනවා 1 2 3 4 තව ඕනනම් තව යන්න පුළුවන් ඉදිරියටම අවසානයක් නෑ මේකේ. ශ්‍රිතය ධනව වැඩි වෙන එක්සියාගේ පරාසය මේක. නැවත වතාවක් ධනව අඩු වෙන ඍණව අඩු වෙන ධනව වැඩි වෙන වැරදුනා ඍණව වැඩි වෙන ධනව වැඩි වෙන. දැන් අපි මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමු. සියලු තොරතුරු දැනගත්තට පස්සේ ශ්‍රිතයේ අගය ධනව අඩුවන එක්සියාගේ පරාසය. ධනව අඩු වෙන කියලා කියන්නේ මෙන්න මේ ටික. ඒකේ එක්සියාගේ පරාසයනේ අහන්නේ. එතකොට එක්සියාගේ මේ y මේ වලට අදාළ x මේ තියෙන්නේ x. එහෙමනම් මෙන්න මෙතන ඍණ 1ට වැඩිය මොකක්ද? ඍණ 1ට වඩා මොකක්ද? දෙපැත්තක් තියෙනවා. ඍණ 1ට වඩා වැඩි පැත්ත, ඍණ 1ට වඩා අඩු පැත්ත. එහෙමනම් x යගය ඍණ 1ට වඩා මොකක්ද? අඩු වගේ. ශ්‍රිතයේ යගේ ඍණව වැඩි වෙන x යගේ පරාසය. ඍණව වැඩි වෙන මෙන්න ඍණව වැඩි වෙනවා කියලා කියන්නේ මෙන්න මේ පරාසය. එහෙනම් x පරාසය දැන් ශ්‍රිතය වැඩි වෙන්නේ මේ ටිකනේ. x කියන්නේ ඒකට අදාළ මේ ටිකනේ කියන්නේ මම මෙහෙම ගත්තා. වැඩි වෙන පරාසය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට 1ත් 3ත් අතර පරාසය. 1ත් 3ත් විවෘත ප්‍රාන්තරයක් නෙමෙයි 1ත් 3ත් අතර. එතකොට 1 ගත්තාම මේ පැත්ත. ඒ කියන්නේ වැඩි පැත්ත. 3 ගත්තාම මේ පැත්ත. ඒ කියන්නේ අඩු පැත්ත. මම නැවතත් පැහැදිලි කරන්නම් මේක. 1ට වැඩි 3ට වඩා අඩු. එහෙමනම් 1ට වඩා වැඩි ඊට පස්සේ අපි ඒ කුඩායි බිඳුව වන අවස්ථාව. ඒ කියන්නේ මෙතන ඍණ ලකුණක් ඍණ 2 ඍණ 3 ආකාරයට තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? මෙතෙන් දිනනවා උපරිම අගයක්. උපරිමයකට අදාළ ලක්ෂණ සාකච්ඡා කරමු. එතනදී මම ගත්ත ශ්‍රිතය තමයි මේකේ ප්‍රස්ථාරය තමයි අඳින්න හදන්නේ. ශ්‍රිතය කියන්නේ මෙයා. ඒක ඇඳයින් පස්සේ එන එකට තමයි ප්‍රස්ථාරය කියලා කියන්නේ. ඒක නැත්නම් අපි තේරුම් ගන්න ඕන වැඩි දුරට. x සමානයි ඍණ 1 වන විට y යගය. ඉස්සෙල්ලා වගේම මෙතෙන්දී ආදේශ කිරීම කරනවා. මෙතෙන්දී වැදගත් වෙන්නේ ඍණ 1 ගණන් වල අපි
කියන දෙයක් තමයි ඍණ සංඛ්‍යාවක් ආදේශ කරනකොට ධන සංඛ්‍යාවක් වගේ නෙමෙයි වරහණක් දාන්න ඕන. මේකේ ඍණ ලකුණ වෙනම මෙතන තියෙන අතර ගොඩක් අයට වරදින තැන අපේ ඍණ සංඛ්‍යාව වෙනම වරහණ තුල යනවා. මෙන්න මෙතන විශේෂයෙන් සඳහන් කරන්න ඕන. තේරුම් ගන්න ඕන ළමයි. ඊට පස්සේ මෙතනත් ඍණ එක. දැන් මේක ගුණ කරාම මෙතන y මේ ඍණ සංඛ්‍යාව මෙහෙම එනවා. ඍණ එකේ වර්ගය. ඍණ එකේ වර්ගය කියන්නේ 1යි අතන තියෙන ඍණ. මෙතන ඔයගොල්ලෝ දන්නවා. ගුණ කිරීමක් සදිස් සංඛ්‍යා ගුණ කිරීමක් ඍණයි ඍණයි ධන 2යි. ධන 6. නම් ඍණ 1යි ධන 8යි සුළු කරාම වැඩි ලකුණ ධන නිසා ධන 7යි. ධන 7යි. ඒත ආකාරයට ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. අපි ප්‍රස්ථාරය අඳිමු. කණ්ඩාංක තල මේ ආකාරයට ගත්තාම අපි කණ්ඩාංක ලකුණු කරනවා ඍණ 4 ඍණ 2. ඍණ 4 x වලින් ඍණ 4 y වලින් ඍණ 2. ඍණ 3 3. ඍණ 3 x වලින් y වලින් 3. ඍණ 2 6. මේ විදිහට ලකුණු කිරීම කරගන්න පුළුවන්. ලකුණු කළා වක්‍රය මේ පැත්තට මේ ආකාරයට සුමටව නිවැරදිව ඉක්මනින් අඳින්න ඕනේ. ශ්‍රිතේ හැරුම් ලක්ෂය. හැරුම් ලක්ෂයේ කණ්ඩාංක. ඒතකොට හැරුම් ලක්ෂයේ කණ්ඩාංක ඔයගොල්ලෝ දන්නවා කීයද එන්නේ මෙන්න මෙතන තමයි ලක්ෂය තියෙන්නේ. එහෙනම් කණ්ඩාංකය වෙන්නේ x වලින් ඍණ 1 y වලින් 7. එහෙනම් කණ්ඩාංකය එනවා ඍණ 1. අන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේ අහන්න බලන්න. සමීකරණේ මූල කියලා අහන්නේ. ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ ඔයගලන්ට මතකද ඇහුව විදිය? ඉස්සෙල්ලා ඇහුවේ y සමානයි බිඳුව. දැන් අහන්නේ මූල. එකම පිළිතුර ප්‍රශ්නය වෙනස්. මේ සමීකරණේ මූල. විභාගෙදී මේ සමීකරණයේ හැඩය වෙනස් කරලා දෙනවා. එතකොට අපි ඒ හැඩය සුළු කරලා විසඳලා මේ ආකාරයේ බවට පත් කරගෙන ගන්න ඕනේ. දැන් මෙතන මූල කියලා කියන්නේ එහෙනම් මෙන්න මේ ලක්ෂ දෙක. මේකත් මේකත්. එහෙනම් මෙතන අගේ ඔයගොල්ලන්ට ලැබෙන ප්‍රස්ථාරය අනුව x සමානයි ඍණ 3.6යි x සමානයි 1.6යි. මූල කිව්වහම x සමානයි කියලා ලියන්න ඕනේ. විසඳු මූල ඊළඟට y විශාලයි සමානයි ධන 3 වන x යගේ පරාසය. y නිසා මෙතන 3 ඉලක්කම. එතකොට අපි එතනින් රේඛාවක් ඇඳ ගන්නවා. y විශාලයි සමාන 3ට වඩා වැඩි කියන්නේ මේ කොටස. එහෙමනම් ඒකට අදාළ අපේ ශ්‍රිතය වෙන්නේ මේ කොටස. එතකොට ඕකේ අපෙන් අහන්නේ x යගේ පරාසය මේ කොටසට අදාළ වන x යගේ පරාසය. එතකොට මේ කොටසේ පටන් ගන්න තැන මෙතනනේ. ඒ නිසා මෙතන මේකේ මෙහෙම දැන් මේ ප්‍රස්ථාරය මම කියවනේ මේ විදිහට ගමන් කරන නිසා ප්‍රස්ථාරය මෙහෙම ගමන් කරනකොට මේක මෙතනින් ආරම්භ වෙලා මෙහෙම ගිහිල්ලා ස්ථාවර ලක්ෂ්‍ය හරහා මෙම් පල්ලෙහාට යනවා. එතකොට මෙතන අගයට අදාළ x වෙන්නේ මේක. එහෙමනම් ඔයගොල්ලෝ දන්නවා මේ කොළ පාට මේ කොටසට අදාළ x කණ්ඩායම මෙතන මෙන්න මේ ආකාරයට මෙතෙන් සිට මෙතන දක්වා එනවා. එහෙමනම් ඍණ 3ට වඩා
මොකක්ද? ඍණ 3ට වඩා මොකක්ද ළමයි? මේ පැත්ත අඩු මේ පැත්ත වැඩි. එහෙනම් ඍණ 3ට වඩා x වලට තමයි අසමානතා ලකුණ. මේ ඍණ 3ම තමයි. x තමයි විචාල්‍ය. වෙනස් වෙන්නේ x. එහෙනම් මේක වැඩි. ඇයි අපි වැඩි සමානයි දැම්මේ? මෙතන වැඩි සමානයි තියෙන නිසා තමයි වැඩි සමානයි දැම්මේ. ඉස්සෙල් අවස්ථාවලේ සමාන ලකුණු දැම්මේ නැත්තේ අඩුවන වැඩිවන. එතකොට සමානක් ගැන කතා වෙන්නේ නැති නිසා. මෙතන ආකාරයට එකට වඩා අඩු හෝ අඩුයි මේ පැත්තට යන්නේ. කණ්ඩායම් තලයේ x අක්ෂය මේ පැත්තට අඩු හෝ සමාන. ගානේ මෙතන සමාන ලකුණු නැත්තම් පිළිතුරේ සමාන ලකුණ නැහැ. ගානේ මෙතන සමාන ලකුණ තියෙනවා නම් ඔබේ පිළිතුරේ සමාන ලකුණ තියෙනවා. නැවතත් කියන්නේ මම මේකේ පොඩි හරි වරදක් වුණොත් ඔබට හිමි ලකුණු දෙක අහිමි වෙන්න පුළුවන්. නිසා නිවැරදිවම පිළිතුරු ලිවීම අත්‍යවශ්‍ය වෙනවා. ශ්‍රිතය ධනව වැඩි වෙන x අගය පරාසය කියලා කියන්නේ ශ්‍රිතය ධන මෙතන ධනව වැඩි වෙනවා කියන්නේ මේක. දැන් මේ ආකාරයට මේ ශ්‍රිතය ගමන් කරන්නේ. එතකොට මේ ඍණව වැඩි වීම මේ ධනව වැඩි වීම. එහෙනම් මේ ධනව වැඩි වීම. එතකොට මෙතෙන්දී ධනව වැඩි වීම කිව්වහම මේ කොටසනේ එන්නේ. එතකොට ඒකට අදාළ x කණ්ඩාංකය මේ පැත්තට ආවම මෙතන. මේ අතර දැන් මේ x කණ්ඩාංක මෙතන නිසා මෙතනින් ආරම්භ වෙලා මෙහෙම මෙන්න මේ දක්වා යන බව ඔයගොල්ලන්ට බොහොම දැන් පැහැදිලි වීමක් වෙනවා. එහෙමනම් මෙතෙන්දී x වල අගය 3.6යි ඍණ 1යි අතර තමයි තියෙන අතර පරාසයක්. එහෙනම් 3.6ට වැඩිය මොකක්ද ළමයි? 3.6ට වඩා වැඩි වීමක් තමයි මේ පැත්තට යන නිසා වෙන්නේ. මේක අඩු වීමක් වෙන්නේ. මෙතනදී අපි සමාන ලකුණු ගන්නෙ නෑ. වැඩි වෙන ධනව වැඩි වෙන බිඳුව කියන තැන නෑ. ධනව වැඩි වී ඊට පස්සේ අපි මේ ආකාරය බලමු. මේ අපේ දෙවැනි ආකාරය 11 ශ්‍රේණියට අදාළ ප්‍රස්ථාරවල දෙවැනි ආකාරය තමයි මේ. මේකෙදි තිතින් ප්‍රස්ථාරය අඳින විදිය ඒ ප්‍රශ්න 1යි අපි ඉදිරියට සාකච්ඡා කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා. මේ සඳහා මේ පළවෙනි උදාහරණය උදාහරණ 1යි තියෙන්නේ. x සමානයි ඍණ 1 වෙන විට අගය සොයන්නත් මේකෙදි මම තව ලගයක් දාලා තියෙනවා ඍණ 3 වෙන විට අගය සොයන්නත්. එතෙන්දී මෙන්න මේ ගැන පැහැදිලි කරන්න තමයි මට මේ උදාහරණයෙන් අවශ්‍ය වුණේ. මේ වගුවේ තියෙනවා එහෙම නැත්නම් ප්‍රස්ථාරයේ තියෙන සමමිතිය මේ වගුවේ අපිට දැක ගන්න පුළුවන්. මේ බලන්න. මෙතන ඍණ 1ට මේ ඍණ 1 සමානයි. මෙතන 7ට මේ පැත්තේ 7 සමානයි. එහෙනම් බොහොම පහසුවෙන් මේ දෙකට මේක සමානයි. ඒ අනුව මෙතන අගය වෙන්නේ 2යි කියන එක පැහැදිලි. නමුත් මෙතන අගයට අපිට සමමිතියක් දෙපැත්තක් නැති නිසා ඒක අගය ගන්න බෑ. එතකොට ළමයි විභාගෙදී බොහෝ වෙලාට මෙන්න මෙතන සමමිතිය ගන්න බැරි තැන අගය තමයි යහන්නේ. ඒ නිසා අපි ආදේශ කිරීමෙන් මේ අගය ගන්න අපිට හැකියාව තියෙනවා. ඔබලගේ වාසනාව මත මෙහෙම අගයක් වෙන්නත් ඒක පුළුවන්. එතකොට මම x වලට ඍණ 1 මේ ආදේශ කරන්නේ. ආදේශ කරා ඍණ 2. එතකොට වරහන ඇතුළ තමයි අපි බලය තමයි ඉස්සෙල්ලම සුළු කරන්නේ. එතකොට එතන බිඳුවයි. දැන් අපි බලමු මේ ඉහත අවස්ථා දෙක වගේ මෙහි ප්‍රස්ථාරය අඳින හැටි. x වලට ඍණ 4 එනකොට y වලට 7. x වලට ඍණ 4 y වලට 7. x වලට ඍණ 3 y වලට 2. x වලට ඍණ 2 y වලට ඍණ 1. ඔය ආකාරයට අපිට මේක ලකුණු කරගන්න පුළුවන්. සමමිතික අක්ෂය ඇඳ සමීකරණය ලියන්න.
මෙතෙන්දි ඉහත ප්‍රස්ථාර වගේම සම්මිති කක්ෂය අඳින්න කිව්වම මේක ඇඳලා ගන්න පුළුවන් මේ ආකාරයට පහසුවෙන්ම. එතකොට x සමාන එතන එනවා ඍණ 1යි කියලා. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක. හැරුම් ලක්ෂය කියන්නේ මෙතන. ඒතර හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය එන්නේ මොකද්ද? ඛණ්ඩාංකය හන් නිසා x වලට ඍණ 1 y වලට ඍණ 2. මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක අහන්න පුළුවන් ප්‍රශ්න වර්ගයක් තමයි මේ. එතකොට හැරුම් ලක්ෂය, උපරිමගේ අවමගේ සමමිති කක්ෂය, ඒවට අමතරව තවත් ප්‍රශ්න, අලුත් ප්‍රශ්න ටිකක් මෙතෙන් සිට මේ ආකාරයෙන් ඔබට දැක ගන්න පුළුවන්. ප්‍රස්ථාරයේ ඇසුරෙන් මූල දෙකේ අගය. ඒතකොට දැන් මෙහෙම බැලුවහම ළමයෙකුට හිතා ගන්න බෑ මේ මොකක්ද මේ අහන්නේ. ප්‍රස්ථාරයේ කොහෙද මේකේ මූල දෙක? ඒත් අපි බලනවා අපේ ශ්‍රිතයෙහි සමීකරණය පිළිබඳව. අපිට දීලා තියෙන ඊළඟ එක මේක. එතෙන්දී මම හැම වෙලේම ළමයිට කියන දෙයක් තමයි මේකේ වැදගත් ලක්ෂ තුනක් තියෙනවා. එකක් මේ දෙක ශ්‍රිතයේ මූල, අනිත් එක මේක. ඒතර මේ ප්‍රශ්නය අහන්නේ මෙන්න මේ මූලවලින්. මෙන්න මේ මූලවලින් තමයි මේ ගැටලුවට අදාළ පිළිතුර ගන්න පුළුවන්. එතකොට මූල හොයනකොට මොකක්ද ළමයි වෙන්නේ? මූල හොයනකොට y වල අගය බිඳුව වෙනවා. අපි බිඳුව ආදේශ කරමු. ඊට පස්සේ මම මේ ඍණ දෙක මෙහෙට අරන් ගියාම මේ ආකාරයට අපිට වම දකුණ මාරු කරලා ලියන්න පුළුවන්. දැන් දෙපැත්තේ වර්ගමූලය ගත්තාම ඔයගොල්ලෝ දන්නවා මෙතන ධන හෝ ඍණ එනවා. දැන් ඔහොම y බිඳුව වෙන වෙලාවට x වල අගයන් මොනවද? y බිඳුව වෙන x අගයන් කියන්නේ මෙන්න මෙතන අගයත් මෙතන අගයත්. එතකොට මට මේ ධන මූල දෙකනේ දැන් ඕන. මේ කියන්නේ ධන මූල දෙක නිසා ධන මූල දෙකට මේක ගත්තා. එතකොට x වලට දාන්නේ අපි මොකක්ද? මේ අගයද මේ අගයද? ධන මූල දෙකට ධන පිළිතුරක් අවශ්‍ය නිසා අපි මෙන්න මේ අගය මෙතෙන්දී ආදේශ කරනවා 0.4. කවුරු හරි ළමයි ඍණ 2.4 ආදේශ කරොත් ධන මූල දෙක සඳහා ඍණ අගයක් එන්න බැරි නිසා ඒ අගය ආදේශ කිරීම වැරදි බව පැහැදිලි වෙන්න ඕන. එම නිසා අපි x සඳහා ආදේශ කරන්නේ මේ අගේ බව වඩාත් පැහැදිලි. දැන් අපි බලමු මේක අගේ කීයද? මූල දෙක 1.4. එහෙනම් හොඳින් දරුවන් මතක තියාගන්න ඕන ධන මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න ධන මූල දෙකේ අගේ, මූල 6 අගේ, මේ වගේ විවිධ ප්‍රශ්න අහනකොට මෙන්න මේ ලක්ෂ්‍ය, මෙන්න මේ මූල දෙක ඇසුරු කරගෙන තමයි මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න වෙන්නේ. අපි දැකලා දෙන දෙයක් තමයි අපේ ළමයි ප්‍රස්ථාරවලදී ලකුණු 10න් මුල් ලකුණු 5-6 ගන්නවා. අවසාන ලකුණු 4 ගන්න තමයි අපේ දරුවන්ට ටිකක් අපහසු. එතෙන්දී මේ වගේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමෙන් ඔබට එම අහිමන ලකුණු ලබා ගන්න පුළුවන් බව පැහැදිලි. තවත් හොඳ ප්‍රශ්නයක්. ඉහත ශ්‍රිතය ඒකක 3කින් y අක්ෂය දිගේ උත්තරණය කළ විට ලැබෙන නව ශ්‍රිතයේ සමීකරණය. උත්තරණය කියන්නේ දරුවනේ මේක ඉහළට ගමන් කිරීම. මේක අහන්න පුළුවන් ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා. එකක් ඉහළට ගමන් කිරීම, එකක් මෙහෙට. අපි මෙතෙන්දී මේ ඉහළට ගමන් කිරීම සාකච්ඡා කරමු. ඉහළට ගමන් කරනවා කියන්නේ මේ වක්‍රයේ කිසිම හැඩේ වෙනසක් නොවන පරිදි මේක ඒකක 3ක් y අක්ෂය දිගේ ඉහළට ගමන් කරනවා. මේ ආකාරයට. එතකොට මේ නව ශ්‍රිතයේ සමීකරණය ලියන්න ඕනේ. මොකක්ද මේක වෙන්නේ? ශ්‍රිතයේ හැඩය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ y වලට 3ක් එකතු වෙනවා මේ පැත්තට. ඊටා පහසුවෙන් y සමානයි මෙන්න මේ අගේ සුළු කිරීම පමණයි. ඉතින් බලන්න කොයිතරම් පහසු ප්‍රශ්නයක්ද. නමුත් සමහර ළමයිට මේ ගැන හුරුවීමක් නොමැති නිසා මේ ප්‍රශ්න සඳහා ලැබෙන ලකුණු අහිමි වෙන්නත් පුළුවන්.
ඉහත ශ්‍රිතය ඇසුරින් සමමිතික හා වර්තන ලක්ෂය සොයන්න. දැන් පොඩි ප්‍රශ්නයක්. අපිට දුන්නේ ඉස්සෙල්ලා ශ්‍රිතයයි මේකයි බැලුවාම වෙනසක් තියෙනවා. එතකොට අපිට මේක ඇදලා නැවත ප්‍රස්තාර කොලයක ඇඳලා මේකේ සම්මිතිකක්ෂය වර්තන ලක්ෂය හොයන්න අයිතියක් නැති වෙන්න හේතුව මෙන්න මේ ඉහළින් තියෙන වාක්‍ය. ඉහත ශ්‍රිතය ඇසුරෙන්. එතකොට ළමයිට ඕන දේවල් මෙතනදි කරන්න බෑ. මේ ශ්‍රිතයෙන්ම තමයි මේක ගන්න ඕන. කවුරු හරි ළමයෙක් ප්‍රස්තාරය ඇඳලා ගත්තොත් ඒ ළමයට අදාළ ලකුණු හිමි වෙන්නේ නැහැ. ඒ වගේම කාලයත් අහිමි වෙනවා. එතකොට අපි බලමු අපේ ශ්‍රිතයට අදාළව මෙතනින් මේක දිහා නොබල මේ ශ්‍රිතය දිහා විතරක් බල සම්මිතිකක්ෂය ගන්න ක්‍රමයක්. බලන්න සම්මිතිකක්ෂය අපි දන්නවා මෙතන ඍණ එක ආවා. නම් මෙන්න මෙතනින් බැලුවොත් මේ ධන එක ඍණ එක වෙලා. එහෙනම් කොහොමද ගන්නෙ? x ධන එක තියෙනවා නම් මේ සාධකයේ බිඳුව කළා ඍණ එක. ධන දෙක තියෙනවා නම් ඍණ දෙක. ඍණ දෙක තියෙනවා නම් ධන දෙක. ඍණ 10 තියෙනවා නම් ධන 10. ඒ ආකාරයට තියෙන අගයේ ලකුණ මාරු කරලා ලියන එක කරන්නේ සමමිතික අක්ෂයට. වර්තන ලක්ෂය අපි දන්නවා මෙතන ඍණ 1 ඍණ 2. ඒක මෙතනින් බලන්න පුළුවන් සම්මිතික අක්ෂයේ අගය ඍණ 1යි මෙන්න මෙම අගයයි ඍණ 2යි. මෙතන 5 තියුණා නම් ඍණ 5 ඍණ 1 ඍණ 5. මෙතන ධන 3 තියුණා නම් ඍණ 1 ධන 3. ඔය ආකාරයට අපි මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර පහසුවෙන් ලබා ගමු. දැන් මම කියන්න කලින් ඕගොල්ලෝ හිතලා තියෙනවා නම් තමයි වඩා හොඳ. එතකොට පිළිතුර හරිද වැරදිද කියලා ඕගොල්ලන්ටම තහවුරු කරගන්න පුළුවන්. ගුරුවරයෙක්ගෙන් ළමෙක් ඉගෙන ගන්නවා කියන්නේ අන්න ඒකයි. එතෙන්දි සමමිතික අක්ෂය ඍණ 2 එන වෙලාවට මොකක්ද ළමයි එන්නේ? ඉස්සෙල් පැහැදිලි කරා උදාහරණ කිහිපයක්ම මේකකින් අරගෙන ධන 2. වර්තන ලක්ෂය ධන 5. මේකෙදි ධන දැමීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. එතෙන්දි එහෙම පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට මෙතන තියෙන්නේ අර අපි අවසානයේ සාකච්ඡා කර ප්‍රශ්නය වගේ වගුවක් සම්පූර්ණ කරන්න වගුව සම්පූර්ණ කරන්න මෙතෙන්දි ශ්‍රිතය දීලා තියෙනවා මෙන්න මේ දේවල් ගැන තමයි අපි ලකුණු කිරීම සිදු කළ යුත්තේ. මේකෙදි බලන්න ළමයි උපරිම අගය දැන් මේකේ මෙන්න මෙතන සංගුණකය ධන වෙනකොට ඒකේ ඉන්නේ අවමයක්. මෙයා අවම. මෙයා ඍණ නිසා මෙයා උපරිම. එතෙන්දී අවම අගය වෙන්නේ ඍණ 2යි. මේ තියෙන්නේ. මෙතෙන්දී උපරිම අගය වෙන්නේ ධන 4යි. ඊළඟ සම්මිතිකක්ෂය අපි කලිනුත් පැහැදිලි කරා ධන 3 නම් මෙතන එන්නේ ඍණ 3. ධන 5 නම් එන්නේ ඍණ 5. ඊට පස්සේ වර්තන ලක්ෂය x කණ්ඩාංක x එල ලියනවා ඍණ 3යි. y කණ්ඩාංක එහෙම නැත්නම් අවම හෝ උපරිම අගය ඊළඟට ලියනවා. මේ අගයන් දෙක නැවත ලියනවා. x සහ y පිළිවෙලට ලියනවා. x ඉස්සෙල්ලා පස්සේ y. හරි. මේකෙත් ඒ ආකාරයට. දැන් මෙතන අපි බලමු මේකෙදී එන්නේ අවමයක්. ඒ අවමගය තමයි ඍණ 3. සමමිතික අක්ෂය මොකද්ද ළමයි? ධන 3 බෙදීම 2ට ඍණ 3 බෙදීම 2. එහෙනම් ලක්ෂය x ඉස්සෙල්ලා y පස්සේ. මෙතෙන්දි ඍණ නිසා ඉන්නේ උපරිමයක්. පරිමාගය. සම්මිතික අක්ෂය ධන 6 නිසා ඍණ 6. වර්තන ලක්ෂය මේ ආකාරයට එනවා.
ඊට පස්සේ x මෙතන මෙන්න මෙතන ඍණ අගය තියෙන නිසා ඍණ අගය තියෙන නිසා එතෙන්දී අපිට මොකක්ද දෙන්නේ? උපරිමයක් එනවා. උපරිම අගය වෙන්නේ 2යි 4න් 1යි. එතෙන්දී සමමිතික අක්ෂය x සමානයි ඍණ භාගයයි. එතෙන්දී කණ්ඩාංක එහෙම ලියන්න පුළුවන් x ඍණ y ළඟට. මෙතන 10 වසර ප්‍රශ්න දෙකකුත් දාලා තියෙනවා. මේ 10 වසර ගැටලු දෙකක්. මෙතෙන්දී ධන නිසා අවමයක්. අවමගය ඍණ 9යි. සමමිතික අක්ෂය ඊළඟට අපි 11 ශ්‍රේණියට අදාළ ප්‍රධාන ප්‍රස්ථාරාකාර තුنين අවසාන ආකාරය ගැන සාකච්ඡා කරලා බලමු. මේකෙදි මම මෙන්න මේ උදාහරණය තෝරගන්නවා වගුව සම්පූර්ණ කිරීම සඳහා x සමානයි 2ට අපි අගය ආදේශ කරනවා. එතෙන්දි ඍණ ඉස්සරහින් තියෙන්න ඕන. x වලට 2 දානවා. මෙතන x වලට 2 දානවා. y සමානයි 2න් 1ක් 1යි. මෙතන 2 ඍණ 4. 2 ඍණ 4 කරාම ඍණ 2යි. දැන් දිගින් දිගටම ගුණ කිරීම තිබෙන නිසා සදිස් සංඛ්‍යා ගුණ කිරීමයි කරන්නේ. ඍණයි ඍණයි ධනයි. ධන 2යි. ශ්‍රිතේ ප්‍රස්ථාරය අඳින්නයි තියෙන්නේ. දැන් බොහොම පහසුයි අපිට. මෙතන x එන්න ඕන. ඍණ 1ේදී ඍණ 10යි. ඍණ 1ේදී ඍණ 10යි. බිංදුවේදී ඍණ 4යි. x බිංදුවේදී y ඍණ 4යි. එකේදී බිංදුවයි. දැන් මම ප්‍රස්ථාර වර්ග කිහිපයක් ඇඳපු නිසා ටිකක් ඉක්මනට මේ ප්‍රස්ථාරය ඇඳීම සිදු කරනවා. එතෙන්දී අපි මෙන්න මේ ලක්ෂ දෙක ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මෙන්න මෙතන වක්‍රය නිවැරදි වෙන පරිදි ඒක වැඩිපුර උල් කරන්නේත් නැතුව නිවැරදිව වක්‍රයක් ආකාරයට මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට පැන්සලෙන් අදිනකොට ඒක පැහැදිලි වෙනවා. වක්‍රයක් ආකාරයට එන ආකාරයට ඇඳීමයි වැදගත් වෙන්නේ. මම මේ දක්වන ආකාරයට එකවර ඔයගොල්ලන්ට අත් දෙකෙන් අදින්න බැහැනේ. ඒතර තනි අතින් අදිනකොට වක්‍රය මේ ආකාරයට ගමන් කරන්න ඕන නිවැරදිව. මොකද මෙතන අගය ඇහුවොතින් කවුරු හරි මෙහෙම උලක් වගේ ඇඳොත් අගය වෙනස් වෙනවා. මෙහෙම පැතලියට ඇඳොත් වෙනස් වෙනවා. නිවැරදි පිළිතුර මේ ආකාරයටම සුමට වක්‍රය නිවැරදිව ලැබිය යුතුයි. ඊළඟ සම්මිතික අක්ෂය ඇඳ සමීකරණය ලියන්න. එතෙන්දී අපිට පුළුවන් x සමානයි 2.5යි. ශ්‍රිත x අක්ෂය ඡේදනය කරන ලක්ෂවල කණ්ඩාංක ලියන්න. x අක්ෂය ඡේදනය කරන ලක්ෂ කියලා කියන්නේ අපි මේක විවිධ ආකාරයට අහන ප්‍රශ්නේනේ අපි. එතකොට x අක්ෂය ඡේදනය කරන ලක්ෂවල කණ්ඩාංක කියන නිසා x 1යි y බිංදුවයි 4යි බිංදුවයි ඒ ආකාරයට තමයි එන්නේ. ඉහත ත්‍රිතේ මූල ඇසුරෙන් ඍණ 1 3 මූල වන ත්‍රිතේ සමීකරණය. දැන් මේකේ මූල ගත්තොත් 1යි 4යි. මූල අපි ගත්තාම ඉන්නේ 1යි 4යි කියලා. එතකොට ඒකම අපිට මෙන්න මේ සාධකයෙන් ගන්නත් පුළුවන්. අර සමමිතික අක්ෂය ලියනවා වගේ ඒ ආකාරයටම වර්ගජ සමීකරණ වල සාධක සොයනකොට වගේ මේ හැමතැනම එකම විදියක් යන්නේ එකම ක්‍රමයක් යන්නේ විශේෂ නිර්දේශයේම x සමානයි 1. මෙතන x සමානයි 4. යාම තමයි මූල කියන්නේ. එහෙනම් මේකේ මූල එනවා x සමානයි මූල කියන්නේ 1යි 4යි. දැන් අපිට දීලා තියෙන්නේ මූල. දැන් ශ්‍රිතයෙන් මූල කියන්න පුළුවන්. අපිට මේක කියන්න වෙන්නේ මූල වලින් ශ්‍රිතය. එතකොට මෙතෙන්දී මූල වෙන්නේ ඍණ 1 3. එහෙනම් ඍණ 1 නම් එන්න ඕන x මොකක්ද? x ධන 1. මෙතන 3 නම් x ඍණ 3. ධන 1 ඍණ 3.
මෙතනදී මම විශේෂත්වයක් දක්වලා තියෙනවා. ඇයි ළමයි මේ ධන හෝ ඍණ ආවේ? මම මේ ගානේ ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි තාම මේ වගේ ප්‍රශ්නයක් ප්‍රශ්න පත්‍රයකවත් දැකලා නැහැ. ඒක අලුත් ප්‍රශ්නයක්. මේකේ අහන්නේ ඍණ 1 3 මූලවන ශ්‍රිතේ සමීකරණය. එතකොට ඍණ 1 3 කිව්වහම මේ ශ්‍රිතය මේ ආකාරයට එන්නත් පුළුවන්, මේ පැත්තට එන්නත් පුළුවන්. මෙහෙම ගමන් කළා මේ ආකාරයට. ඒ වගේම සාමාන්‍යයෙන් අවමගයට. ඒ නිසා උපරිම හා අවමගයන් දෙකටම ගැලපෙන නිසා ධන හා ඍණ දාන්න ඕන. සමහර වෙලාවට විභාගෙදි ළමයිට වැඩිපුර හිතන්න. ප්‍රශ්නේ නිවැරදිව තේරුම් අරගෙන සම්මත වූ ප්‍රශ්න රටාවෙන් තොරව හිතන්නත් ප්‍රශ්න දෙන බව පැහැදිලි කරන්න තමයි මම මේ වගේ ප්‍රශ්නයක් නිර්මාණය කරේ. එතකොට අපි කවුරුත් හුරු වෙන්නේ එක්ක ධන නැත්නම් මේක දිහා බලලා ඍණ ලියන්න උනත් මෙතෙන්දි ප්‍රශ්නය අහන්නේ ශ්‍රිත වර්ග දෙකම උපරිමය හා අවමය දෙකම බව මේ ප්‍රශ්නයට අනුව පැහැදිලි. මේකෙන් තව දුරටත් තේරුම් ගන්න ඔබේ හිතේ තියෙන ප්‍රශ්නේ නෙමෙයි. ඊළඟට මම මේ ප්‍රශ්نين ඉදිරිපත් කරන්නේ ශ්‍රිතය හා රේඛාවක් විසඳීමේ දැනුම නැවත මතක් කර දෙන්න. ඉහත ශ්‍රිතය හා y සමානයි 2x ඍණ 4. දැන් මේ සරල රේඛාව අපි මේකේ අඳින්න ඕන ඡේදන ලක්ෂ හොයන්න. එතකොට වක්‍රයක් අඳින්න ලක්ෂ 6ක් 7ක් අවශ්‍ය වුණාට රේඛාවක් අඳින්න අවම වශයෙන් අවශ්‍ය වෙන්නේ අපිට ලක්ෂ කීයද? ලක්ෂ 2යි. එහෙනම් මම එක ලක්ෂයක් ගන්නවා x බිඳුව කරලා. මෙතන බිඳුව කරාම y කියන්නේ ඍණ 4යි. ඊළඟ මම මෙතන y බිඳුව කරලා ගන්නවා. එතකොට 4 මේ පැත්තට යනවා. 2x සමාන 4යි දෙකෙන් බෙදුනහම x සමානයි 2යි. x සමානයි 2යි y සමානයි බිඳුව. මම මේ ලක්ෂ ලකුණු කරනවා. බිඳුව ඍණ 4. x 2 බිඳුව. දැන් මේ ලක්ෂ දෙක හරහා අපි සරල රේඛාව අඳගන්නවා. ඊළඟට මේ ශ්‍රිතය හා රේඛාවේ ඡේදන ලක්ෂ කියලා කියන්නේ ළමයි මෙන්න මේ නිල් පාටයි රතු පාටයි දෙන්න හමු වෙන තැන ඛණ්ඩාංකය. මෙතන නම් හමු වෙන්නේ මේ තැනම තමයි. එහෙනම් එතන ඛණ්ඩාංකය අපිට ලියන්න පුළුවන් බිඳුවේ ඍණ 4. මෙතන ඛණ්ඩාංකය ලියන්න පුළුවන් මොකද්ද? x වලට 3 y වලට 2. එහෙමනම් 11 ශ්‍රේණියට අදාළ ප්‍රධාන ප්‍රස්ථාර වර්ග 3 පිළිබඳ හොඳ දැනුමක් ඔබ ලබාගෙන ඇති. මීට අමතරව තවත් පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටළු විසඳීමෙන් ඔබ ලබාගත් දැනුම තහවුරු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. එහෙමනම් මේ පාඩම සවන් දී සිටි ඔබ සියලු දෙනාට සුබ දවසක්. ස්තුතියි.